අනිත් ආගම් ඉතින් දැන් අවුරුදු 100 ගණන් තිස්සේ අපේ රටේ තියෙනවනේ. අනිත් ආගම් තිබිය යුතුයි. ඕනම රටක තියෙනවනේ. එක ආගමක් විතරයි මේ ලෝකේ තියෙන ලංකාවේ තියෙන්න ඕන අනිත් ආගම් තිබිය නොහැකි කියන මතයට කියනවා ආගම්වාදය කියලා. ආගම්වාදය කියන එක දැනගන්න. ආගම්වාදය කියන්නේ ඒක. ආගම්වාදය කියන්නේ අපේ ආගම විතරයි තියෙන්න ඕන අනිත්වා තියෙන්න බෑ කියලා සිතීමට කියන මොකද්ද? ආගම්වාදය. දැන් අපි බෞද්ධය එහෙම හිතනවද? පිස්සුද? දැන් මගේ යාළුවෝ ඕන තරම් ඉන්නවා කතෝලික අය ඉන්නවා. කතෝලික ක්‍රිස්තියානි කියන දෙකක් ක්‍රිස්තියානි අය ඉන්නවා. ඉස්ලාම් මට හොඳ යාළුවෝ ඉන්නවා. හින්දු අය ඉන්නවා. අපිට කැම්පස් වලින් හම්බුච්ච අය. අපි හොඳට හිටියා සමගියෙන් තාමත් ඉන්නවා. අපිට නෑ එහෙම ભેදයක්. හැබැයි මේ ලෝකේ එහෙම හිතන උන් ටිකක් ඉන්නවා. අපේ රටේ තමන්ගේ ආගම විතරයි තියෙන්න ඕන අනිත් ආගම් තියෙන්න බෑ කියලා හිතපේ උන් ටිකක් හිටියා. උන් තමයි පිපිරලා ගියේ 8 දිනක 8 තැනක. 8 දිනෙද 5 දිනෙද කොහෙද? පිපිරලා කියන්නේ ටොස් ගාලා. එහෙම හිතනේ උන් මොන හරි ක්‍රමයකින් එලිමිනේට් වෙනවා යනවා. ගියදෙන්. දැන් ඉතිරි වෙලා ඉන්නේ මේ රටේ අනිත් හැමෝම යහතින් ඉන්න ඕන කියලා හිතන අය විතරයි. විතරයි කියලා අපි පතමු ඈ. අතරින් පතර හරි බීජ ඉන්නවා නම් ඒව ගැන ඉතින් මේ නායකයෝ වග බලා ගන්න ඕන. හරිද? මම එතෙන්ට ඉන්නේ. මම කියන්න යන්නේ මම කිව්වේ ආගම්වාදය කියන එකේ තේරුම මේ දැන් අපේ සමහරක් එවුන් ඉන්නවා ආගම්වාදය කියලා කිව්වට දන්නේ නැහනේ. ආගම්වාදය කියන්නේ ළමයි හිතන්නකෝ අපිට අහිත පිනිස තියෙනවා කියලා මොකක් හරි ආගමක් ඔන්න මොකක හරි ආගමක ඉගැන්වෙනවා නම් මොනවා හරි අහිත පිනිස යමක් ඒක විවේචනය කිරීම නෙමෙයි. ඒක විවේචනය කිරීම ආගම්වාදේ නෙමෙයි. ඒ මොකද්ද? ඒක සාධාරණ විවේචනයක්. ආගම්වාදය කියන්නේ තමන්ගේ ආගම විතරයි තියෙන්න ඕන අනිත් ආගම් නොතිබිය යුතුයි කියන සංකල්පය. එහෙම එකක් අපේ නෑ. එහෙම එකක් බලෙන් අපිට පටවන්න හදනවා. එහෙම එකක් අපේ නෑ. එහෙම එකක් බිහි වෙන්න දෙන්නෙත් නෑ. අනිත් සියලු ආගම් මේ විදිහට තියෙන්න ඕන. ඒ ආගම් වල යම් දුර්වල තැන් තියෙනවා නම් ඒ ආගමිකයින් එකතු වෙලා ඒවා හදා ගන්න ඕන. මිස ආගම් නැතු වෙන්න ඕන කියලා කොහෙවත් කියන්නේ නෑ. ජාතිවාදය කියන්නේ මොකක්ද එහෙනම් ගලපලා කියන්නේ? ජාතිවාදය කියන එක ගලපන්න තමන්ගේ ජාතිය විතරයි ඉන්න ඕන අනිත් ජාතීන් නැති වෙන්න ඕන කියලා හිතන එක. එහෙම එකක් අපේ නෑ. එහෙම එකක් අපේ නෑ. දැන් ගාමිණී අපේ රජතුමා දුටුගැමුණු රජතුමා යුද්ධ කරලා එලාර මිය ගියාට පස්සේ එලාර වෙනුවෙන් සෑයක් හැදුවා. එලාරගේ දෙමළ මිනිස්සු ටික පරිසම් කරගත්තා. ගහලා පෙන්නුවද? දූපියෝ කියලා. එහෙම කළේ නෑ. දැන් අපේ ආමියක බලන්න. අපේ ආමියක කොටි ගැන හිතන්න කොටි. උන් මොකද කළේ? උන් මැරුවේ සිංහලයි විතරද සිංහලයි දෙමළයි පොදුවේ මැරුවද? සිංහල මැරුවා, දෙමළ මැරුවා, මුස්ලිම් මිනිස්සු ඔක්කොම මැරුවා. පිස්සෝ. තමන්ගේ උන්ටත් ගහනවා. අනිත් උන්ටත් ගහනවා. අන්තිමට උන් කියලා ගත්තා කවුද? ප්‍රභාකරන් පාර්ශවයයි කරුණා පාර්ශවයයි. උන් අරගත්තා. ඊට පස්සේ අපේ රජය ලස්සන උපක්‍රමයක් පාවිච්චි කළා. සතුරාගේ සතුරා මිතුරාය කියන එක. ඒවා ඉතින් උපක්‍රම. ඒවා එහෙමයි. මම කියන්න ගියේ දැන් අපේ රටේ මේ කොටි කියලා පිරිසක් හිටියනේ ළමයි. දැන් අමතකුණාට. අපේ ආමියක යුද්ධේ දිනුවට පස්සේ දෙමළ මිනිස්සු වෙනුවෙන් ගෙවල් හදලා දුන්නා. යාපනයේ ගිහින් බලන්න කරලා තියෙන වැඩ කන්දරාව. ඔහොම අන්නේ ජාතියකට සලකපු එකම ජාතියද කොහෙද ලෝකේ? ඒක ජාතිවාදයේද? දැන් අපි යුද්ධේ දිනුවට පස්සේ ගිහින් එහෙ බෝම්බ අටවලාවද අනිත් උන් විනාශ කරලා දාන්න ඕන කියලා. අපිට එහෙම මොලේ මඤ්ඤම් නැහැ. හැබැයි එහෙම එකක් පැටෙව්වා අපිට ජාතිවාදියෝ. ඔකට පළවෙනියටම වග කියන්න ඕන ජාතිවාදී සංකල්ප ඇතිව ඉන්න පොඩි පිරිස. දැන් මොකෙක් හරි ඉන්නවා නම් ගෑනුන්ගේ පැලෝපියනාල මිරිකලා ගෙදර යවන ඒකට වග කියන්න ඕන.
අනිත් ජාතීන්ගේ විතරක් ගෑනු ගෙන්නලා පැලෝපිනාල මිරිකලා ගෙදර යවනවා. සමනල ගැටයක් ගහලා ගෙදර යවලා. අන්න ඌ ඒකට වග කියන්න ඕන. කොහේ හරි එකෙක් ඉන්නවා නම් රැයට පන්සලට වෙලා බෝගස් කපල යන ඌ ඒකට වග කියන්න ඕන. යකෝ බෝගස් තියෙන මේ එක එකාට ඕන විදිහට මේ කපල යන්නද කප්පාදු කරන්නද? මොකෙක් හරි ඉන්නවා නම් ඇවිල්ලා හිමීට පිළිමයක බෙල්ල කඩලා යන ඌ ඒකට වග කියන්න ඕන. මිස සමස්ත මිනිස්සු වග කියන්න ඕනේ ඒකට. ඔය ජාතිවාදය කියන එකක් ඔයම සංකල්පයක් ආවේ ඕකෙන්. උනදේ මං කියන්නද? උනදේ ඔය හැමදේම සිංහල මිනිස්සු ඉවසුවා. හැමදේම ඉවසගෙන හිටියා. සිංහල එහෙම කෙනෙක්. ඉවසනවා බැරිම තැනත් ඉවසලා තවත් බැරි වුණොත් ඉවසනවද? නෑ. දෙනවා හාන්සි වෙලාම යන්න. ඒක අතීතෙත් එහෙමයි මේ කාලෙත් එහෙමයි. සියලුම ආක්‍රමණිකයින් යම් කාලයක් ඇවිත් පොඩි බජව්වක් දාලා අන්තිම කාලේ හොම්බෙන් ගියා. හැමෝම එහෙමයි. කොහෙන් හරි කෙනෙක් ඇවිත් ජාතිය බේර ගන්නවා. රට බේර ගන්නවා. ඒකේ ඉන්න අනිත් සියලු ජාතීන් රැකෙනවා ඒකෙන්. ඒකයි සියලු ජාතීන්ට ආරක්ෂිතම රට. සියලු ආගම් වලට ආරක්ෂිතම රට. කිසිම තැනක තහංචියක් නැහැ. හරි ඒ නිසා සියලු ආගම් වල අය අනිත් ආගම් වල අයට ඒ ගරු කිරීම කළ යුතුමයි. සිංහල අය පවා. ඉතින් ඒ හින්දා ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඒ නිසා හරිද? වැද්දන්ගෙන් බණ අහන්න එපා. වැද්දන්ගෙන් බණ අහපුවම හිතෙනවා කොහෙට ගල් ගහන්නද? වැද්දන්ගෙන් බණ අහපුවම ජේතවනාරාමයට ගල් ගහන්න හිතෙනවා. මම වැඩි බණක් කියන්නද? එකෙක් මේ ළඟදී කියපු වැඩි බණක් කියනවා මේ පුෂ්පය කියන්නේ මේ බයෝ ගුරුවරයෙක්. පුෂ්පය කියන්නේ ප්‍රජනක ප්‍රරෝහයක්ලු. අපි දන්නවා ඒක. පුෂ්පය කියන්නේ ප්‍රජනක ප්‍රරෝහයක්. ඒක හරි. ඉතින් අපි මේ මල් කඩන්න හොඳ නැහැලු. පවුලු. ප්‍රජනක ප්‍රරෝහයක් කැඩුවලු එතකොට. මම මේක හරියට කියන්නේ මිනිහෙක් එකක් ඇදගෙන ගියා වගේ. හිතන්නකෝ මේ ගස් ගැන කියන්නේ. ඉතින් මල් කඩලා පූජා කරන්න හොඳ නැහැලු. ඒකෙදි වෙන්නේ මේ ප්‍රජනක ප්‍රරෝහයක් කඩාගෙන ගිහින් පූජා කරන එකලු. මම කිව්වා ඈබන් දැන් ප්‍රජනක ප්‍රරෝහයේ මල හරි ඒක හරි. දැන් මේ පුෂ්පයෙන් තමයි ඵලය හැදෙන්නේ. ගෙඩි හැදෙන්නේ මලෙන්. ඵල හැදෙන්නේ එහෙම. යකෝ දැන් අඹ ගෙඩියක්වත් කඩන්න පුළුවන්ද එහෙම ගියාම? දැන් අපි පොළු ගහලා අඹ කඩනවා. පව්. දැන් වත්තේ පොල් කඩන එක මේ වෙන පාප කර්මයක් කරන්නේ. අනේ මෙවුන්ගේ තර්ක. එනිසා පින් සිද්ධ වෙයි ළමයි වැද්දන්ගෙන් බණ අහන්න එපා. හරිද? මොලේ පාද ගන්නේ. දැන් මේ මුළු මහත් වූ රටක බහුතර බලයක් පචයක් විය හැකිද? ඒ කියන්නේ මේ රටේ බහුතරට පිස්සු. සුළුතරයක් තමයි අනේ කන්ට්‍රෝල් කරන්නේ අපිව. කරුණාකරලා මේ පිස්සව බැහැර කරන්න. බුදුන් වඳින්න එපා. අම්මට තාත්තට වඳින්න එපා. මේ සංකල්ප මේ උන්මත්තක පිරිස් වලින් එන ඒවා. ළමයි වඳිනවා කියලා එකේ තේරුමක් තියෙනවා. තව කෙනෙකුට වඳිනවා නම් ඒකේ තේරුමක් තියෙනවා. මොකක්ද ඒක? වැඳුම් ලබන කෙනා ශ්‍රේෂ්ඨයි. වඳින කෙනා නිහතමානී. මිනිස්සු දෙන්නෙක්ගේ ಗುಣ දෙකක් උතුරා යන මොහොත වැඳීම. මොකෙක් හරි එකෙක් වැඳීමට ගරහනවා නම් කවුරු හරි කියනවා නම් දෙමව්පියන්ට වඳින්න එපා, ගුරුවරුන්ට වඳින්න එපා කියලා මොකෙක් හරි කියනවා නම් ඒකා ಗುಣවලට කැමති නෑ. මතක තියාගන්න. වැන්දහම එතන තියෙන්නේ මේ බාල්දු වීමක් කියනවා. මේ අලුතෙන් එන උන්ගේ සංකල්ප වැන්දහම එතන තියෙන්නේ මේ වහල්කමක් කියලා. ළමයි වහල්කමක්ද වැඳීම කියන්නේ දැන්. වැඳීමක් කියලා කියන්නේ හිතලා බලන්න තව කෙනෙකුට වඳිනවා කියන්නේ. ඒ කෙනා කොච්චර නිහතමානී වෙන්න ඕන. තව කෙනෙක් ඉස්සරහා මිනිස්සුන්ට කොඳු පණ නැත්තේ නෑ වඳින්න.
කොන්ද පණ නැති හින්දා නෙමෙයි වඳින්නේ. හොඳ පිට කොන්දක් තියෙනවා තව කෙනෙක් ඉදිරියේ නිහතමානී වෙන්න. ඒකයි වඳින්නේ. වඳින්න අකමැති නම් මොකෙක් හරි ඒකට කොන්ද නැහැ. දැන් බයෝ දන්නවනේ. කෂේරුව හොඳට වැඩ කරන්න ඕන වඳින්න. කෂේරුව අවුල්නේ උන්ට භාගයයි මෙන්න එහෙම නිකන් කක්කබර වගේ වෙලා තමයි නැමෙන්න වෙන්නේ. ආන් එහෙම අවුල් ගිය වෙවුන්ට වඳින්න බෑ. හොඳට කොඳු තියෙනව හොඳට කොන්ද පාත් කරලා වඳිනවා. ඒක මතක තියාගන්න. ඊළඟ මේ පොළවේ ළමයි මේ අපේ පොළවේ ගුණයක් තියෙනවා. අපේ රටේ මහ පොළොවට ගුණයක් තියෙනවා. මොකද්ද? ගුණවන්තයින්ට හරියනවා. ගුණවත් නැති එකෙක් ඉන්නව නම් ටික කාලයක් හරියයි ඉක්මනට බහැලා යනවා. බැටරි බැස්සා වගේ. බලන්න අපේ රට අපේ මිනිස්සුන්ට සලකන විදිය පලා කොලයක් හරි පලා ගහක් හරි පූද්දලා දෙනවා. කණ්ඩ නැත්තම් වත්ත පහලට ගිහින් තනකොළ ටික හරි උලා ගහකීද? වත්ත පහලට ගිහින් පලා කොලයක් හරි කඩාගෙන ආවේකි. අපි එහෙම රටක්. අනිත් රටවල ඕකත් නැහැ. හිම වැටිලා තියෙන ඒවා ටික හැඳි ගෑවිලා යනවා. අපේ උන්ට මහලොකු භූමිකම්පා තියෙනවද? තැන් තැන් වල ගිනි කඳු පිපිරලා නන්නත්තර වෙලා යනවද? නෑ අපේ උන්ට ඒක වටින්නේ නෑ උනාට. වටින්නේ නෑ. අමුතු ඇටි කියන එකට. අමුතු ඇටි කියනවා. තමන් ඉන්න පය ගහලා ඉන්න පොළොවට ගරහනවා නම් ඒකට ඒ විදිහටම පුළුවන් තමන්ගේ අම්මට කෙල ගහන්න. පය ගහලා ඉන්න පොළොවට ගරහන එකෙක්ට පුළුවන් අම්මට කෙල ගහන්න. තමන්ගේ රටට බනින දරුවෙක් ඉන්න අම්මලා ලෑස්ති වෙන්න ඕන අනාගතේ කාලෙක ඒ දරුවගෙන් සැලකුම් නොගන්න. ඒක සලකන්නේ. ඒකට කෙලෙහි ගුණ නැහැ. ඒ නිසා මය පුතාලා රටට ආදරය කරන්න ඕන ඉස්සල්ලා. පය ගහලා ඉන්න පොළොවට ණය ගැති වෙන්න ඕන. මේක හරි අමුතු එකක්. කොහේවත් මිනිස්සු විඳවන්න ඉඩ තියන්නේ නැහැ. ඉඩෝරයක් තිබ්බත් මොන ක්‍රමයකට හරි වැහැලා ඒ මිනිසුන්ව නිවනවා. මේ රටට ගරහන්න එපා. බුදුරජාණන් වහන්සේ 3 වතාවක් පිරිත් කීකේ පැදගුණ කළා රට වටේට. ඒ නිසා මේකේ පිස්සන්ට පිණුම් ගහන්න ඉඩ තියන්නේ. මල පෙරේතීන්ට භූතයින්ට මේකේ පිණුම් ගහන්න බෑ අමාරුයි. ටික කාලේ පිණුම් වදින්නේ. ඊට පස්සේ අවුල් වෙලා යනවා. පිණුම් ගැහුවා ඔය වගේ අවුරුදු 30ක් එක්කෙනෙක් උඩ පිණුම් ගැහුවා. ගහලා අවසානයේ පිණුම නැවතුනේ නන්දි කඩල් කලපුවේ. ඇදගෙන ආවේ වතුර දිගේ. ඇදගෙන ඇවිත් ගොඩට දැම්මා හිටපිය ගියේ. අපේ අම්මලා ලක්ෂ ගාණක් අදටත් හූල්ලනවා. මේ රටට ද්‍රෝහි වෙන හැම එකාගෙම පළවෙනි ඉරණම තමයි ભેද බින්න වෙලා යනවා. එකට ඉන්න බැරුව යනවා. ભેද බින්න වෙලා දෙවෙනි ඉරණම තමයි නීච වෙලා යනවා. කියන්නේ සමාජයෙන් බැනුම් අහලා දැන් බලන්නකෝ ඉන්නවා සුළු කොටසක් ලංකාවේ උදේ ඉඳන් රෑ වෙනකම් මෙවුන් බැනුම් අහනවා මුන්ට මදි වෙන්නේ නැහනේ. උදේ ඉඳන් රෑ වෙනකම් අහලා රෑ ඉඳන් එළි වෙනකම් හීනෙන් බැනුම් අහනවා. ආයේ උදේට නැගිටලා ආයේ බැනුම් අහනවා. ජීවිතේම බැනුම්. කන්නේ බැනුමක්, බොන්නේ බැනුමක්, නානවා බැනුම්. ඒත් බැනුම් අහලා ඉවරයක් නැහැ. ඇයි මේ කුහකකම? ගරහනවා රටේ ගුණයන්ට ගරහනවා. මේ දැන් හොඳම ගැරහීම ගරහන්නේ රණවිරුවන්ට. අර කොල්ලෝ මරණය පෙනිපෙනී පපුව කෙලින්තියා හිටපු කොල්ලෝ. මම නිකමට මගේ හිතෙන් අහලා තියෙනවා මට පුළුවන්ද කියලා යුද බිමේ ඉස්සරහින් ඉන්න. මට බෑ බොහෝ දුරට. ඉස්සරහට නම් කොහොමත් සමහරට දරුවෝ මතක් වෙයි. තව මාස ගානකින් ඉපදෙනවනේ එක්කෙනෙක්. එයාව මතක් වෙයි සමහර විට. මට අම්මා මතක් වෙයි. අප්පච්චි මතක් වෙයි. බිරිඳ මතක් වෙයි. සමහරට නංගි මතක් වෙයි. හරිද? මම හිතෙන් අහලා තියෙනවා. මට පුළුවන් ද කියලා ඉස්සරහ. බෑ ළමයි. ඒක එසේ මෙසේ පිරිමියෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. පඩියට කරන එකක් නෙවෙයි යා. පඩියට කරන එකක් නෙවෙයි. මහ ලොකු පඩි හම්බ වෙනවද අමීගේ කොල්ලන්ට? උන්ට අවංකවම රට ගැන බොක්කෙන් හැඟීමක් තියෙන්න ඕන. අවංකවම රට ගැන හැඟීමක් තියෙන එකෙක් විතරයි යුද බිමේ ඉස්සරහින් ඉන්නේ උණ්ඩ එන බව දැන.
ඌ දන්නවා තව සුළු මොහොතකින් කොහෙන් හරි එකක් එන්න බලන් තමන්ගේ ඔලු කටු කුඩු වෙලා යන. ඒ දැන හිටගෙන ඉන්නවා. උන්ට කියනවනේ උන්ට බයිනවනේ මේ ජාතිවාදියෝ කියලා. අටපා සාමිකාරයෝ කියනවනේ. මේ උන් නිසා රැකිලා ඉන්න එවුන් මේ ඇතුලේ දාන සොමි මම මේ කියන්නේ. අර හරි උන් හින්දා රැකෙන්නේ කොටි ටික ඉන්නේ නැතුව හිටිය උන් හින්දා. මෙහි ਵਿਚාර ලියන්නේ. නාස් විදගත්තු කන් විදගත්තු පෙනුමෙන් පිරිමි වුණාට ඇතුලෙන් ගෑනු වෙච්ච උන්. ෂුවර් පෙනුමෙන් පිරිමි වුණාට ඇතුලේ ඇත්තේ ඩිම්බකෝෂ. අත් දෙකන්නේ. හොයලා බලන්න ඕන උන්ව. ස්කැනර් එකක් ළඟින්වත් යවලා. මේ කියනවනේ අපරාධ කළා කියලා. ළමයි ආක්‍රමණිකයා කියන්නේ එකක්, බේරා ගන්නා කෙනා කියන්නේ එකක්. මෙතනින් කවුද හොඳ නැත්තේ? බලන්න මට තේරෙන සිංහලෙන් කියන්නේ. ආක්‍රමණිකයයි හොඳ නැත්තේ. මොකಾದ හොඳ? ආක්‍රමණයෙන් අනිත් අයව ගලවා ගන්නා කෙනා හොඳයි. මෙවුන්ට මේ දෙක තේරෙන්නේ නැහෙනි. ආක්‍රමණිකයයි ගලවා ගන්නයි කියන එකේ වෙනස තේරෙන්නේ නැහෙනි. දැන් අපේ ආමියක කොහේ හරි ආක්‍රමණය කරන්න ගියාද? නෑ. අර චූටි කොටු පෙටව අනම්මනම් හුට පෙටව හිටපෙවුන් ආක්‍රමණය කරන්න ආපු බිම අපේ උන්ගෙන් බේරගත්තා. ආක්‍රමණිකයා එන්නේ වෛරයෙන්. බේර ගන්න කෙනා එන්නේ අන්න අය ගැන මෙත් සිතින්. හැබැයි දෙන්නටම ගන්න වෙන්නේ ආයුධ. දැන් උන් එහෙන් වෙඩි තියද්දී අපේ උන් සාස්පාන් අරගෙන ගිහිල්ලා හරියනවාද? දෙකම එකට තියෙන්නේ පැයි. දෙන්නම එකම ආයුධය ගත්තට චේතනා දෙකක්. මේක තේරෙන්නේ නැහැ මේ අලුත් පිණුම්කාරයින්ට. ඔයාලා හැම මේ වගේ අසමජ්ජාතිය වෙන්නේ මේ වගේ ගොන් කතා කියන්නේ මම දැකලා තියෙනවා මෙහෙම අර ආයුධයක් අතේ තියන් ඉන්න කෙල්ලෙක් අපේ මේ හමුදා සෙබලියක්. ඒකෙගේ පින්තූරේ දාලා උඩින් දාලා යුද්ධයේහි වීරත්වයක් නොමැති බව ඔබේ දරුවාට කියා දෙන්න. යුද්ධයේහි වීරත්වයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ආක්‍රමණිකයාගෙන් අනිත් අය ගලවා ගන්නා අයට අපි කියනවා විරුව කියලා. වැඩේ තියෙන්නේ දැන් මහ විරුව කියලා සමලන්නේ මොකද? මහ විරුව සමරුම කියලා සමරන්නේ කාවද? බේරගත් අයවද ආක්‍රමණිකයවද? වයර් මාරු වෙලා තියෙන්නේ. එනිසා අපිට යන්තම් මේ රටට මොලේ පෑදේවා අනාගතේ අපේ විරුව සමරන්න. විරුවා කියන්නේ බේරගත්ත කෙනාට. අනිත් එකාට කියන්නේ මරුවා කියලා. හරි ඒ නිසා මේ ඔය දරුවවත් අනාගතේ හරිද? Tamanට තනි අයිතිය ලැබෙන කාලයක් එනවා. පිස්සෝ නම් වෙන්න එපා ඈ. ළමයි මෙන්න මේක අහගන්නකෝ. රටට ආදරය කරන එක තමයි කවදා හරි ඒ රටේ මිනිස්සුන්ට ආදරය කරන්නේත්. ඔය දරුවෝ කවදා හරි දොස්තරලා වුණාම එන මිනිස්සයාගෙන් හෙන ගහන ගණන් ගන්න නැතිව සාධාරණ ගාණක් අයකල එක්ක නිකන් හරි බේත් කරන්න පෙළඹෙන්නේ රටට ආදරේ නම් විතරයි. රටට ආදරේ නැති කාලකන්ණි දොස්තරයෝ මම දැකලා තියෙනවා. ඒකුන් තමයි මිනිස්සු ගැන හිතන්නේවත් නැත්තේ. හැබැයි රටට ආදරය කරන දොස්තර මහත්තයලා මම දැකලා තියෙනවා. ඒ මිනිස්සු රටට ආදරය කරනවා. ඒ රටට ආදරය කරන එකේම අතුරු ඵලය තමයි මේ රටේ පය ගහලා ඉන්න අනිත් මිනිස්සුන්ටත් ආදරේ. හරිම සෙනෙහවන්තයි. ඒ නිසා ඔය දරුවෝ රටට ආදරය කරන්න. අනාගතේ දරුවෝ හදනවනේ ඔයාලා. උන්ට කියලා දෙන්න මේ රට මෙහෙම එකක් කියලා. මෙහෙම එකක් කියලා දෙන්න. මම ආයෙම කියනවා. ඔයාලා ලංකාවේ සිටියමක් අරගෙන ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන් ලකුණු කරන්න. වාම දලදා වහන්සේ මෙතනය. කොහෙද වාම දලදා වහන්සේ? දැන් ලකුණු කරන දැනගෙන ඉන්න ඉපේ. මහනුවර දකුණු දලදා වහන්සේ සෝමාවතී දකුණු අකුධාතුන් වහන්සේ තූපාරාමේ පටි ධාතුන් වහන්සේ ජේතවනේ දන්නේ නේ බලාගෙන ඉන්නවා දන්නවා වගේ සර්ම කියාගෙන යන්නව කියලා. ලලාට ධාතුන් වහන්සේ සේරුවිල ඔය විදිහට නම් කරගෙන යන්න. ඔයාලට පෙනේ මේ පොඩි රට ධාතු මංජුසාවක් වගේ. ධාතු මංජුසාවක් වගේ බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මුළු රට පුරා. ඒ ධාතු මංජුසාව ඇතුලේ භූතයෝ පෙරේතයෝ පිසාචයින්ට පිණුම් ගහන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකයි ඇත්ත.
ඊටාම සුළු කාලයකදී වෙනසිලා යනවා. ඒ හින්දා අපේ ළමයි සත්පුරුෂයෝ වෙන්න ඕන. රටට ආදරය කරන්න ඕන. ගරහන්නේ ලංකාවේ නම අරගෙන ගරහන්නේ. ඔය දරුවෝ කැමතිද තමන්ගේ අම්මා තාත්තගේ නම අරගෙන ගරහලා සින්දු හදනවට? මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු කියලා කියන්න හිතෙන්නේ නැහැ රට ආදරයකෙකුට. විහිළුවටවත්. විහිළුවට හරි කියන්න හිතෙනවා නම් තමන්ගේ ළඟ ඒ සක්කිලි බව තියෙන පොඩ්ඩක්. කියන්න මේපා පරිස්සමින් ඉන්න. මතක් වෙද්දි රට ගැන උතුරන ආදරයක් එන්න ඕන. හරි? එහෙම මිනිස්සු වෙන්නේ. ඒකට ආශිර්වාද කරනවා. කවුරුත් මැජික් කාර්යෝ නේ. ඒ නිසා ටික ටික හැදෙයි. හැදෙන විදිහට අපිත් වැඩ කරමු. හරි? අපි ටොපික් වල දදා මේ රට හදන්න බෑනේ. අපි බුලත් කෙල ගහ මේ රට හදන්න බෑනේ. අපි තැන තැන පම්ප් අල්ලලා මේ රට හැදියේ කීද? පම්ප් එක අල්ලලා කතා වෙනවා බලහන් මේ රටේ මිනිස්සු කවදා ගොඩ ගන්න බෑ මචං. හරි? ඒ නිසා